කොල්ලනේ මෙන්න ඇඳලා දීලා තියෙනවා බැටරිය. E, R කියලා. හරි? විදුලි ගාමලය අභ්‍යමත දීලා තිබා හරි R පරිබද සමතර ඇමීටරය හා වෝල්ට් පරිපූර්ණය උපකල්පනය කරන්න. කොල්ලෝ මෙතනින් ගහලා තිනවා පුතේ වෝල්ට් මීටරයක්. හරි? කෝෂයට මෙතනින් ගහනවා වෝල්ට් මීටරය. ඊළඟට තුව මේකේ ස්විච් එකක් තියෙනවා. SL කියලා නම් කරලා තියෙන්නේ. ඒකේ ප්‍රධාන ලාම්පු තියෙන. ප්‍රධාන ලාම්පු දෙක සවි වෙලා තියෙන ඔය අත්තේ. ඊටසේ අත් යන කරන්ට් එක ඉදිරියට බලාගෙන ඇමීටරයකුත් හයි කරලා තියෙනවා. ඊළඟ මේ අත්තේ පුතේ SM කියලා ස්විච් එකක් තියෙනවා. ඒකේ තමයි කොල්ලනේ ස්ටාර්ටර් මෝඩ් එක. පණ ගැන්නුන් මෝටරේ තියෙන මම ස්ටාර්ටර් මෝඩ් කියලා SM කියලා දාන්නම්කද? පණ ගැන්නුන් මෝටරේ තියෙන. පණ ගැන්නුන් මෝටරේ ප්‍රතිරෝධය RM ලු මේ ලයිට්ස් වල ප්‍රතිරෝධය RL. කොල්ලා ඇත්තම කියනවා නම් වෝල්ට් මීටරයයි ඇමීටරයයි කියන්නේ මිනුම් උපකරණ දෙක. ඒ දෙක අමතක කරන්නකෝ. සර්කිට් එකේ තියෙන බැටරිය තියෙනවා, ප්‍රධාන ලාම්පු දෙක තියෙනවා, ස්ටාර්ටර් මෝඩ් එක තියෙනවා. දැනට ස්විච් දෙක තියෙන ඕෆ් කරලා. මේ වෙලේ ඕෆ් කරලා තියෙනවා. හරිද? බලමු මොනවද කියන්නේ කියලා. SL සහ SM ස්විච් විවෘත කළ විට මේ ස්විච් දෙක විවෘත කරලා තියෙනවා. වෝල්ට් මීටර පාඨාංක 12යිලු. අන්න ඒ වෙලාවේ වෝල්ට් මීටරේ පෙන්වුවාලු 12. SM විවෘතව තබා මේක ඕෆ් කරලා තියලා SL වැසූ විට මේක ඔන් කරාලු. හරි බලන්න මේ බලන්න. මේක ඕෆ් එකේ ඉඳලා මේක ඔන් කරා මොකද වෙන්නේ අපේ පුතේ? බැටරියෙන් කරන්ට් එක ඇවිල්ලා ලාම්පු හරහා ගලාගෙන මෙන්න මේ පුඩුවේ ධාරාව ගන්නවා. මේ පුඩුවේ ධාරාවක් යනවා. හරි? ඇමීටර් පාඨාංක ඇම්පියර් 10යි. මේක එවකට ගලනවලු ඇම්පියර් 10යි. වෝල්ට් මීටර පාඨාංක එතකොට 11.5ට අඩු වෙලා. ඇයි දැන් ධාරාවක් ගලනවනේ. ඒක සිම්බල් R තුල ඉබ බැස්මක් වෙනවනේ. ඒ හින්දා මෙතන දැන් එන්නේ 11.5. ඊසා R නිර්ණය කරන්න. E කීයද සිම්බල් R කීයද කියලා අහනවා. ඔයාලා මේක අදින්න ඕනේ නැහැ පුතේ. මේක ඔරිජිනල් ගානේ තියෙනවා. කොල්ලෝ අය මං කියන්නද? ස්විච් දෙකම ඕෆ් කරලා තියෙද්දි ධාරාවක් යන්න පාරක් නැහැ. මෙහෙන් යන්නත් බෑ, මෙහෙන් යන්නත් බෑ. තේරුණාද? එතකොට මේකේ පාඨාංක 12ලු. මේක ඕෆ් එකේම තියෙද්දි මේක විතරක් ඔන් කරාම මේ පාඨාංකේ 10යිලු. මෙයාගේ පාඨ 11.5යිලු. පුතේ අර 12 කතාවෙන් පටන් ගමු. ස්විච් දෙකම ඕෆ් කරලා නම් සර්කිට් එකේ ධාරාවක් ගලන්න පාරක් නැහැ. ධාරාවක් ගලන්නේ නැත්තම් කෝෂයෙන් එළියට නියම වීගාබ දෙනවා. ඒක තමයි අද ලිය පළවෙනි වගන්ති ඒකද කොහෙද? මෙයාට සිම්බල් R කෙනෙක් හිටියට ධාරාවක් ගලන්නේ නැත්තම් සිම්බල් R ගේ ඉබ බැස්මක් වෙන්නේ නැහැ. අග්‍ර අතර නියම වෝල්ට් ගන්න හම්බ වෙනවා. එහෙනම් ඔය නොකියා කියන්නේ වෝල්ට් මීටර පාඨාංක 12යි කියලා නොකියා කියන්නේ මෙයාගේ විද්‍යුත් ගාම බලය 12 කියන එක තමයි පුතේ. ඊ කෙලිම 12. දෙවනුව මේක ඔන් කරානේ. දැන් මේක ඇම්පියර් 10ක් යනවනේ. ඒ කියන්නේ මේ රව් මේ යන්නේ ඇම්පියර් 10 තමයි. එතකොට මේ අග්‍ර අතර විභාගයේ 11.5 ඩ්‍රොප් වෙනවා. ඒ සිම්බල් R වල සිදෙන ඉබ බැස්ම නිසා. එහෙනම් ඒ වෙලාවේදී බැටරියට V සමාන E ඍණ IR දාමු. V සමාන E ඍණ IR කියලා දාමු. එහෙනම් මේ අග්‍ර අතර හැමෙන වෝල්ට් ගාන 11.5යි. හරි? ඒක දීලා දිනවා ගානේ කියන්නේ වෝල්ට් මීටර පාඨාංක දැන් 11.5 කියලා. විද්‍යුත් ගාමක බලය 12යි අඩු කිරීම මේ අත්‍යම්ප 10 යනවා කියන එක තේරුම් මේ බැටරියෙන් එන්නේ 10 කියන එක තමයිනේ අපේ පුතේ. ධාරාව 10යි සිම්පල්. දැන් මේක ගෙනල්ලා මේක එහා පැත්ත අඩු කරලා සුළු කරලා සිම්පල් R උත්තරේ ගන්න. 0.5කට උත්තරේ. පොඩි විවරණයක් සහිතව ලියා ගනිමු. 213 රෝම ඉලක්කම් 1A. ලියන්න මෙහෙම 13 රෝම 1A. SL සහ SM දෙකම SL සහ SM දෙකම විවෘතව ඇති විට I නොගලයි එම නිසා කෝෂය අග්‍ර අතරට
නියම E ලැබේ. කෝෂාග්‍ර අතරට නියම E ලැබේ. හොඳයි. ඊට පස්සේ ලියන දුවේ E සමානයි වෝල් 12 කියලා. E සමානයි වෝල් 12. එක උත්තරයක්. ඒක අහලා විමසලා තිබුණා. right. දැන් අපේ පුතාලා ලියන්න SL පමණක් SL පමණක් සංගෘත කළ අවස්ථාවේ SL පමණක් සංගෘත කළ අවස්ථාවේ කෝෂය සලකා. P සමානයි E ඍණ IR කියලා ලියන බුදු. V සමානයි E ඍණ I සිම්බල. V සමානයි E ඍණ I සිම්බල. මේ බලන්න. V 11.5යි. අග්‍රාද වෝල්ට් ගාන 11.5 වෝල්ට් මීටර පාඨාංක 11.5 සමානයි කෝෂ විද්‍යුත් ගාම්බල 12 අඩු කිරීම I 10 වරක් සිමුලාර් කියලා. 12 අඩු කිරීම ධාරාව 10යි මෙයා සිමුලාර් කියලා. මේ 10 යාරු අමට ගෙනාවා මේ ගිල එහා පැත්තෙන් තිබ්බා 0.5ක් ආවා. ඒ 0.5 10න් බෙදුවා. කොල්ලෝ අමට ගෙනාවා අර ගිල අඩු කරා 0.5 10න් බෙදුණා 0.5 කියලා. බීගොසර යන්න දුව. ප්‍රධාන ලාම්පු දෙක සර්ර සම වේ නම්. කොල්ලෝ මේ සාමාන්‍ය ඉතින් පුතේ ලාම්පු දෙකක් තියෙනවනේ යන්නේ. ඒ දෙක සර්ර සමයි. හරි? ඒවා සමාන්තරගත සම්බන්ධ කර ඇත්නම් ලාම්පු දෙක සම්බන්ධ වෙලා තියෙන සමාන්තරත. මේක එක ලාම්පුවක් වගේ පෙන්වන්නේ නැහැ. ලාම්පු දෙකක්ලු තියෙන සමාන්තරගත. හරි? එක් ලාම්පුවක ක්ෂමතා උත්සර්ජනය කීයද? ලාම්පුවක ක්ෂමතාව කීයද? කොල්ලෝ කොහොමත් මේ වගේ එක ලාම්පු දෙක එමේ අදාළ නැහැ නොකිය ඉන්න පුළුවන් මට ඕනනම් ලාම්පු දෙක ශ්‍රේණිගතව දාලා හරියන්නේ නැහැ. කාර් එකේ ලාම්පු දෙක ශ්‍රේණිගත දාලා හරියන්නේ නැහැ. ඇයි ඒ? මොකක් හරි වෙලා එක ලාම්පුවක් පිච්චුනොත් අනිත් ලාම්පුවත් ඔටෝ වැඩ කරන්නේ නැති වෙලා යනවා. ශ්‍රේණිගතයි. එද සමාදරු දැම අවුලන්නේ එකක් පිච්චුනොත් අනිත් පැත්ත වැඩ. හරි. මං අහනකොට සද්දර කියන්න බැරුව ඇති. හිතෙන් හරි උත්තරේ කියන්න. හරි? මෙතන ඇත්තට ලාම්පු දෙකක් සමානර්ගතව තියෙන්නේ මේ අත්ත යන්නේ ඇම්පියර් 10යි. හරි? එක ලාම්පුවක් කරහා යන්නේ කීය? හිතා ගන්නක උත්තරේ. 5ක් වෙන්න දෙපේ. 10 අතු දෙකේ බෙදිලා නෙවෙයිද යන මැත්තේ. එක ලාම්පුවක් කරහා යන්නේ ඇම්පියර් 5යි. එතකොට මෙතන මේ වෙලාවේ වෝල්ට් මීටර පාඨාංක 11.5 නේ තියෙන්නේ. අග්‍රාතරේ ඉන්නේ 11.5යි. හොඳේ. මේක උත්තර හිතන්න. එක් ලාම්පුවක් කරහා විභව අන්තරය කීයද? 11.5ද එකෙන් භාගයද? අමුතු 11.5ද එකෙන් භාගයද? 11.5මයි. ඒ සමාන්තරගතනේ. තේරුණා? එකම ලක්ෂ දෙකට ගහලා තියෙන ලක්ෂ දෙක විභාගය 11.5යි. එහෙනම් ලාම්පුවකට දානවා පුතේ ලාම්පුවේ ක්ෂමතාව අහලා තියෙන්නේ P සමානයි VI කියන සූත්‍රය. ඒක අපි ඔය ක්ලාස් නවත්තන්න සතියකට කලින් වගේ දෙකතු කරේ. හරි? විභවාන්තරය 11.5යි ලාම්පුවක යන ධාරාව 5යි. අර කොල්ලෙක් ඇහුවේ ඇයි සර් P සමාන VI කියලා ලියුවේ P සමාන ඩෙල්ටා V වරක් I කියලා ලියන්න බැරිද කියලා. ඉතාලම හොඳ යෝජනාවක් ඒක. විභවාන්තරය නිසා ඩෙල්ටා V කියලා ලියන එක. නමුත් පුතේ ගොඩක් හැම පොතේම වගේ VIමයි තියෙන්නේ. අනික මේ වෙද්දි ළමයාට මේ V කියන්නේ මේ වෙලාවේ විභවාන්තරයක් කියන හිතට වැදිලා තියෙන්නේ. ඒ නිසා මං P සමාන VI කියලා ලියවන. හොඳ දරුවෙක් කෝකරත් ඊළඟ රුලේ ලියලා හිටියානම් හරි B කියලා එක් ලාම්පුවක් කරහා ධාරාව එක් ලාම්පුවක් කරහා ධාරාව P සමානයි VI කියලා ලියන්න. V වෙනුවට දානවා 11.5 කියලා. I වෙනුවට දානවා 5 කියලා. විභවාන්තර 11.5යි ධාරාව 5යි. 55යි මේකයි එක්කව කරාම ඔක්කොම 57.5යි. වොට් 57.5යි. නේ?
දෙක කොටස. මෝටර් රථය පණ ගැන්වීම සඳහා පණ ගැන්වුණු මෝටරයට ලබා දිය යුතු ධාරාව ඇම්පියර් 50ක් කිය. පුතා වාහනේ ස්ටාර්ට් වෙන්න නම් හරි ස්ටාර්ට් වෙන්න ස්ටාර්ටර් මෝටර් එක හරහා ඇම්පියර් 50ක් යා යුතුයිලු. හරි ප්‍රධාන ලාම්පු දල්වා තිබියදී මේ ස්විච් එක දාලා තියෙද්දී මෝටර රථේ පණ ගැන්වු මෝටරේ ක්‍රියාත්මක කළහොත් මේක ඔන් එකේ තියෙද්දි මේක ඔන් කරොත් හරි ස්ටාර්ටර් මෝටර එක ඔන් කරොත් හරි ඊට පස්සේ අහන්නේ ඔකේ අනිවාර්යෙන් අහන්නේ පුතේ ස්ටාර්ට් වෙනවද කියන කාරණේ ඔක තියෙනවා හැමදාම බලන කාණක්නේ ප්‍රධාන ලාම්පවල දීප්තිය අඩු වුණාලු ඇමීඩ පාඨාංකේ 8 දක්වා අඩු වුණාලු කොල්ලෝ ඒක සාධාරණයි නේද පුතේ දැන් ඒ කියන්නේ මේ ස්විච් එක දාලානේ තිබුණේ ඒ වෙලේ හරි දාලා තියෙද්දිනේ මේ ටික ඔක්කොම හැදුවේ අපි හරි ඊට පස්සේ ඒක තියෙද්දි මේක ඔන් කරා මේක ඔන් කරාම මේ අත් යන කරන්ට් එක ඇම්පියර් 10 තිබිච්ච 8ට අඩු වුණාලු සාධාරණයි නේද පුතා 8ට අඩු වුණාලු ඒ හින්දා ලාම්පු වල දීප්තියත් අඩු වුණාලු හරිද පළවෙනි කොටස අහන්නේ ප්‍රධාන ලාම්පු දැල්වා තිබියදී හරි මේක ඔන් කරලා තියෙද්දි මේ මෝටර රථයේ එන්ජිම ක්‍රියාත්මක කළ හැකිද මේක ස්ටාර්ට් කරන්න පුළුවන්ද කියලා අහනවා ඔබගේ බෙදුර පැහැදිලි කරන්න හරි මම තව සරල කළායි කියන්නද මේක ඔන් එකේ දැනටත් තිබුණේ ඇම්බර් 10ක් ගලමින් තිබුණා එතකොට මේක ස්ටාර්ටර් මෝටර් එක ඒ කියන්නේ මේ ස්විච් එක ඔන් කරා මේ අත් යන දාර 10 තිබිච්ච 8ට අඩු වුණා ස්ටාර්ට් වෙනවද කියලා අහන්න ස්ටාර්ට් වෙන්න නම් මේක ඇම්පියර් 50ක් යන්න ඕනේ. හරි? මොකද හිතන්නේ? ස්ටාර්ට් වෙනවද නැද්ද? ස්ටාර්ට් වෙනකොට ඇම්පියර් 50ක් යන්න ඕනේ. සමහර ළමයි හිතන අය මෙහෙම හිතන්නේ නැති. ස්ටාර්ට් වෙන්නේ නැහැ සර්. ඇයි කියලා හොත් කියන්නේ ඉතින් සර් ඒ වෙලේ මේකෙන් ගිය ඇම්පියර් 10යි දැන් මේකේ 8ක් යනවා නම් දැන් එන මේ පැත්තේ යන්න ඉතුරු වෙන්නේ ඇම්පියර් 2යිනේ ඇම්පියර් 2කට ස්ටාර්ට් වෙන්නේ නැහැ 50ට වඩා ගොඩක් අඩුයි නෑ වැරද්ද මොකක්ද දන්නවද මේ ස්විච් එක දැම්මට පස්සේ මේ බැටරියට පේන විදිහට බාහිර සමග ප්‍රතිරෝධය වෙනස් වෙනවා ඉස්සර මෙයා විතරයි හිටියේ දැන් දෙදෙනෙක් සමාන්තරගත වෙනවා හරි ස්විච් දෙක දාපු ගම සමග ප්‍රතිරෝධය පටගාලා වෙනස් වෙනවා පුතේ. සමග ප්‍රතිරෝධය වෙනස් වෙච්ච ගමන් මෙතනින් එන කරන්ට් එකම වෙනස් වෙනවා. දැන් මෙතන එන කරන්ට් එක දෙයියනේ 10 නෙවෙයි. මං කියන්නේ තේරුණාද? අර ස්විච් එක දැම්මම කොල්ලෝ දෙදෙනෙක් සමාන්තරගත වුණාම සමග ප්‍රතිරෝධය අඩු වෙලා එන කරන්ට් එක වැඩි වෙනවා. දැන් මෙතන එන කරන්ට් එක ඔයා 10 කියලා හිතුවොත් පට්ට වැරදි. මෙතන නම් පුතේ ටිකක් දිග වැඩ කොටසක් අපිට තියෙනවා. ළමයට සාමාන්‍ය විභාග වෙලා හිතා ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා ඒ කියන කෑම. මේ ටික කරන්න ඕනේ ඔයා. එවලේ ලාම්පු දෙකේ විභවාන්තර 11.5 තිබුණේ ධාරාව 10 නේ තිබුණේ. අන්න ඒක සලකලා ලාම්පු වලට ඕම් නියමේ දාන්න. ලාම්පු වල විභවාන්තරයේ තිබුණේ 11.5 ධාරාව තියෙන්නේ 10 ලාම්පු වල ප්‍රතිරෝධ දන්නේ අග්‍රාද විභාන්තර 11.5යි ඒ වෙලේ ලාම්පු හරහා 10ක් ගියා RL දන්නේ RL ට එන උත්තර 1.5යි මොනවද පුතේ මම මේ හෙව්වේ ලාම්පු දෙකේ සමග ප්‍රතිරෝධ ඒ කලින් තත්ත්වය සලකලා ලාම්පු වල දැන් තත්ත්වය සලකලා ලාම්පු වල දැන් තත්ත්වය සලකුවාම පුතේ ලාම්පු හරහා යන ධාරා ඇම්පියර් 8යි ප්‍රතිරෝධ 1.5යි පස්වරක් 8 40යි 4ක් ඉතුරුයි එක්වරක් 8යි අර 4යි 12යි එකක් ඉතුරුයි එක්වරක් 8යි අර 1යි 9යි දැන් අපේ ළමයිනේ මේ වෙනකොට ඔය කියන විදිහට මේක දෙපස විභවාන්තරයේ තියෙන්නේ 9.2 ඒ කියන්නේ දැන් මේ බැටරියෙන් එළියට එන්නේ 9.2යි බැටරියෙන් එළියට එන්නේ 9.2යි ලාම්පු හරහා විභවාන්තර 9.2යි ස්ටාර්ටර් මෝටර් එක හරහා විභවාන්තර 9.2 ඊට පස්සේ මම යනවා ආයෙමත් සැරයක් බැටරියට ගිහලා විසමන ඊරිනායි සිමලාර කියලා දාන්න. බැටරිය අග්‍රාතර හැමෙන වෝල්ට් ගාන 9.2යි. විද්‍යුත් ගාමක බලයේ බැටරිය කලින්ම හොයලා දෙන 12යි. දැන් බැටරියෙන් එළියට එන කරන්ට් අපි දන්නේ නැහැ. හැබැයි බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධ කලින් හෙව්වා පුතේ 0.5ක් කාලේ. අර අතන සුරු කරපු වෙලාව. දැන් මේ I ගුණ කිරීම පහ බෙදීම 100 මේක වමට ගෙනාව 12යි මේ කියලා අඩු කරාම 2.8
මේක වමට ගේන්න ඕනි, මේක අඩු කරන්න ඕනි 2.8යි, මේක සුළු කරාම 20යි. මේ ගුණ කරද්දී 10යි මෙයයි ගුණ කරාම මේක 28 වෙනවා. 28 දෙකෙන් ගුණ කරාම 56 වෙනවා. අපේ ළමයි මෙතනින් එන කරන්ට් එක දැන් ඇම්පියර් 56 කියලා ඔප්පු වුණා. ලාම්පු වල කලින් තත්ත්වය සලකලා ලාම්පු වල ප්‍රතිරෝධය හෙව්වා. ලාම්පු වල දැන් තත්ත්වය සලකලා ඩෙල්ටා IR දාලා විභවාන්තරය හෙව්වා. ඊට පස්සේ ඒ විභවාන්තරය කියන්නේ බැටරිය අග්‍රාතර විභවාන්තරය. බැටරියට මේක දාලා සුළු කරා 56 කියලා ගත්තා. ස්ටාර්ට් වෙනවද නැද්ද? වාහනේ ස්ටාර්ට් වෙනවද නැද්ද? කියන්නකෝ. ඔළුව හොල්ලා කියන්න පුළුවන් නේ. ආහා මෙහෙම කියන අයත් ඉන්නවා, මෙහෙම අයත් ඉන්නවා. ස්ටාර්ට් වෙනවද නැද්ද? හොඳයි. නෑ ස්ටාර්ට් වෙන්නේ නෑ. මේ මොකද සර් එන ගේමක් දීලා සර් ඇම්පියර් 56ක් ගත්තනේ කොහොම හරි. ස්ටාර්ට් වෙන ඇම්පියර් 50නේ ඕනේ. ඇයි නැත්තේ? මෙතනින් ඇම්පියර් 56ක් එනවා කියලා නේ ඔය ඔප්පු උනේ. එතනින් 56ක් ආවට පුතේ මොකද වෙන්නේ? ලාම්පු අත්තයකින් 8ක් යනවා නේද? මේ 56න් ලාම්පු අත්තේ 8ක් යනවානේ. ඒ 8 අඩු කරාම තව ඉතුරු වෙන්නේ කීයද? 48. තේරුණා? අන්න ඒක 50ට වඩා අඩුයි, ස්ටාර්ට් වෙන්නේ නැහැ. අනිත් එක මේ අත්දැකීම ළමයින්ට හරි තාත්තා අතින් ඒක වෙනවා එහෙම දැකලත් ඇති. ප්‍රධාන ලාම්පු දැල්වලා තියෙන ස්ටාර්ට් කරන්න හැදුවා, ස්ටාර්ට් වුන්නේ නැහැ. ඊට පස්සේ ඕෆ් කරලා තමයි ඔයාලා ස්ටාර්ට් කරගන්න වෙන්නේ. හරි. අපි ගාන පිළිවෙල ලස්සන හදාගමු. අඳින්න දෙයක් නැහැ. ලියන්න ප්‍රශ්න අංක හරියට. රෝමිලාකම් 2A 2A ලියන්න දුවේ. ලාම්පු වල පෙර තත්වයේ සලකා ලාම්පු වල පෙර තත්වයේ සලකා ඩෙල්ටා විසන IR දාන්න දුවේ. ඩෙල්ටා විසන IR කියලා ලියන්න. ඩෙල්ටා V වෙනව ලියන්න දුවේ 11.5 කියලා. සමාන කියලා යන දුව 10 වතාවක් R. හරි. දැන් ඔකේ RL කෙනෙක් උත්තර කරගන්න. right 1.5ක් වෙනවනේ. හොඳයි. දැන් ලියන්න හොඳ පුතාලා වගේ මෙහෙම. ලාම්පුල දැන් තත්තර ලියලා ඉස්සරහ IR දාන්න. ලාම්පුල දැන් තත්ත්වය සලකලා ඩේටා විසන IR දාන්න. ඩේටා විසන IR දානකොට අපේ පුතාලා I ට 8 දාලා I වෙනුවට 8 දාලා R වෙනුවට 1.5 දාන්න. I ට 8යි R ට 1.5යි. සුළු කරා 9.2ක් එනවා. හරි. දැන් ඔය ලාම්පුල දැන් විභවාන්තරය 9.2යි. දැන් ලියමුකෝ. මෙහෙම ලියන්න. බැටරියේ දැන් තත්ත්වය සලකා. බැටරියේ දැන් තත්ත්වය සලකා V සමානයි E ඍණ IR කියලා ලියන්න දුවේ. V වෙනුවට දානවා 9.2 කියලා. 9.2 සමානයි කියලා යන දුව බෝඩ් එක ගොන්න බලන්න 12 අඩු කිරීම I වරක් 0.5. 9.2 සමාන 12 අඩු කිරීම I වරක් 0.5. ඕක ගත්ත වමට. 9.2 ගත්ත දකුණට. කොල්ල සුරු කරන් යන්න. right. දැන් ලියන්න ඉන්න. ඉරි ගහන්න බෑ. දැන් ලියන්න. පණ ගැන්වුන් මෝටරය හරහා දාරා. පණ ගැන්වුන් මෝටරය හරහා දාරා. ලියන්න පුතේ 56 අඩු කිරීම 8. සමානයි 48යි කියලා යන්න.
56 අඩු කිරීම 8 කියන්නේ ඇම්පියර් 48. දැන් හොඳ පුතාලා වගේ ලියන්න මෙහෙම. මෙය ඇම්පියර් 50ට වඩා අඩු නිසා මේ ඇම්පියර් 50ට වඩා අඩු නිසා රථය පණ ගැන්විය නොහැකි. රථය පණ ගැන්විය නොහැකි. හොඳයි. යම් පුතේ ඉස්සරහට පණ ගැන්නුන් මෝටරේ ප්‍රතිරෝධය RM නිර්ණය කරන්න. කොල්ලනේ මේක ප්‍රතිරෝධය අහනවා. මෙයාගේ ප්‍රතිරෝධය ස්ටාර්ටර් මෝටර් එකේ. කොල්ලනේ සාමාන්‍යයෙන් දැන් අපේ ওই ජොබ් වලට ගියපුන් ඉන්නේ. ෆැකල්ටි ඇවිල්ලා ඊට ඉවරලා ජොබ් වලට ගියපුන් ඉන්නේ. දැන් අපිට අවුරුදු 4 තුල කැම්පස් එකේ හෙන්න තොගයක් උගන්වනවානේ. දැන් ජොබ් වල ඉන්න උන් කියන්නේ මචං ඔය ඔක්කොම ඉගෙනුවාට අන්තිමට ඉතින් වැඩිපුර ඕන වෙන ඕම නියමේ තමයි කියලා. ඒ කියන්නේ අර 10 විතර ගන්න එක තමයි උගක් වෙලාට ආය ඕන වෙන්නේ. ඩෙල්ටා විසන IR. ප්‍රතිරෝධයක් හොයන්න කිව්වම ගොඩාක් වෙලාවට ඩෙල්ටා විසන IR ගෙන් තමයි කරන්න වෙන්නේ. කලාතුරේ වෙනේවෙන් කරන්න වෙන්නේ. දැන් මම කියන්නේ මෙයාට ඕම්ගේ නියමේ දානවා නම් හරි. විභවාන්තරය කීයද? දැන් මේ වෙලාවේ අර ස්විච් එක ඔන් කරලා තියෙන්නේ. ඒතර මෙයාට ඕම් නියමේ දානවා. පුතා විභවාන්තරය කීයද දාන්න? 12ද 11.5ද 9.2ද? බයිනද කියන්නේ? 12ද 11.5ද 9.2ද? 9.2. හරිද? ධාරාව 10ද 8ද 56ද 48ද 50ද? දැන් මට කිව්ව පිළිවෙල මතක නැහැ. 56 56 කීයද? 48යි. ඇයි පුතේ මේකෙන් 56ක් ආවට මේකෙන් 8ක් ගියා මේකෙන් යන්නේ කීයද? 48යිනේ පුතේ. තේරුණා? එහෙනම් ස්ටාර්ටර් මෝටර් එකට ඕම් නියමේ දාද්දි ධාරාවට 48 දාලා සුදු කරා. ලියන්න. RM ට කියලා ලියන්න. RM ස්ටාර්ටර් මෝටර් එකේ ප්‍රතිරෝධය RM ලුනේ දුව. RM ට ඩෙල්ටා විසන IR කියලා ලියන්නකෝ. ඩෙල්ටා විසන IR කියලා ලියුවම් පුතේ විභවාන්තරය දාන කොල්ලෝ 9.2යි සමානයි 48 වරක් RM. 9.2 සමානයි 48 වරක් RM කියලා ලියන්න. 9.2 සමානයි 48 ගුණ කිරීම RM. පුතේ දුවේ 48ෙන් බෙදලා ගනින් පුතේ. පුතා මේ ඉස්සරහ පුතා මට කියන්නකෝ දශම ගානක් නෙන්නේ නැත්තේ. බිංදුවයි දශම. ඉතුරු ටික ඇඟිලි වලින් කියන්නේ 1යි 9. දශම 1යි 9. ඕකේනේ? දාගන්න. දශම 1යි 9යි. දශම 1යි 9යි ඕකේ. යමු ඊළඟ කොටස. ප්‍රධාන ලාභ නිවා තිබියේදී මේ මෝටර රථයේ එන්ජිම පණ ගැන්විය හැකිද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. කොල්ල ටික මේ අහන්නකෝ. දැන් ගමනක් යන්න කියලා ලෑස්ති වෙලා ලාම්පු දැල්වලා තියදී ස්ටාර්ට් කරන්න try කරා ස්ටාර්ට් උනේ නැහැ. ලාම්පු ඔෆ් කරලා try කරනවා. මේ හදන්න නැතුව කියන්නකෝ. ඔයාලට හිතෙන්නේ දැන් උත්තරේ එන්නේ ස්ටාර්ට් වෙනවා කියලාද නැහැ කියලා. නිකන් ජස්ට් හිතලා ගියා. ඔයාලට නිකන් හිතන විදිහට මේ කතන්දරේ යන විදිහට දැන් උත්තරේ එන්න ඕනේ නැත්තේ ස්ටාර්ට් වෙනවා කියලාද නැහැ කියලාද? වෙනවා කියලානේ එන්න ඕනේ නැත්තේ. එහෙම හිතනවනේ. නැත්නම් මේ මිනිස්සුර ගමන යන්න වෙන්නේ. ප්‍රධාන ලාමු දාලා තියෙද්දි ස්ටාර්ට් කරන්න හැදුවේ කරන්ට් එක මදි ඔෆ් කරාම ස්ටාර්ට් වෙනවාද කියලායි අහන්නේ. ඔන්න දැන් සමහර ළමයි හිතන විදිය. සර් කෝෂෙන් 56ක් නේ ඉන්නේ. දැන්ගේ ලාම්පුවේ ඇත්තේ 8ක් යන හින්දානේ මෙහෙන් 48ක් ගියාම 48 50ට වඩා අඩු හින්දානේ ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා ඔය අපි ලව්ව ලියෙව්වේ. ඔව්. දැන් ලාම්පු ඔෆ් කරානේ ආය අහන්න දෙයක් ඒ සර් ගොබ්බ ප්‍රශ්න අහන්න එපා සර්. ඔක ඔෆ් කර ලාම්පු ඔෆ් කරපුවා අර 56 කෙලීම ස්ටාර්ට් මෝඩ් එක හරහා යනවා. අර 56 එහෙම පිටින් ස්ටාර්ට් මෝඩ් එක හරහා යනවා 56 50ට වඩා ලොකු ස්ටාර්ට් වෙනවා.
වැරදි. අර පුතා ඔළුව හොල්ලා මෙහෙම කර මං කියන එක වැරදි කියන අදහසක් කියනවා වගේ. වැරදි පුතේ ඒක. ඇයි වැරදි? දැන් 56 මේකෙන් යනවා කියලා අරගෙන 50ට වඩා වැඩි හින්දා ස්ටාර්ට් වෙනවා කියන එක වැරද්ද මොකද්ද? දැන් සර්කිට් එක වෙනස් වුණා. දැන් මේක ඔෆ් කරාම මේ රෙසිස්ටරේ වැඩ කරන්නේ නැහැ. මේ බැටරියට බාහිර ප්‍රතිරෝධයක් ඉස්සර පේන්නේ මෙයා විතරයි. සර්කිට් එක දැන් ඉස්සර සර්කිට් එක නෙවෙයි. ඒ නිසා තවදුරටත් ගලන ධාරාව ගලා එන ධාරාව 56 නෙමෙයි. පැහැදිලිද පුතාලට? එක ස්විච් එකක් ගතනකින් ඔන් ඔෆ් කරපු ගමන් කොල්ලෝ බාහිරින්ද සමග ප්‍රතිරෝධය වෙනස් වෙනවා. බාහිරින් ධාරාව කෙලින්ම වෙනස් වෙනවා. දැන් එතකොට මෙන්න මේක කරන්න වෙන්නේ අපිට. දැන් ඔයා තේරුම් ගන්න මේක ඔෆ් කරලා මේක ඔෆ් කරාම මේක වැඩ කරන්නේ නැහැ. මේක ඔන් කරපු නිසා මේ රවුමේ ධාරාව යනවා. මේ රවුමේ ධාරාව යනවා. හරි? එහෙනම් E සමානයි I වතාවක් ආර්ධනාර කෙලින. E කියන එකනට කෝෂ විද්‍යුත් ගාමලය 12යි. දැන් ගලන ධාරාව දන්නේ නැහැ. බාහිරින් ප්‍රතිරෝධයක් කියලා තියෙන පුතේ ස්ටාර්ටර් මෝටර් එකේ ප්‍රතිරෝධය 0.19යි. ධන අභයන ප්‍රතිරෝධය පුතේ 0.5යි. 12 සමානයි I ගුණ කිරීම අපේ පුතේ 19යි 5යි එකතු කරාම 24යිනේ. 24 100ෙන් බෙදන්න ඉන්නේ. 24 බෙදීම 100. 12 24 කැමොන් 2යි 100 උඩට ගත්ත දෙකෙන් බෙදුවා ධාරාඩින උත්තර ඇම්පියර් හරියටම 50ක් එනවා. එහෙනම් මොකද ලියන්නේ? මොකද ලියන්නේ? පණ ගැන්විය හැකි. ගානට 50ක් එනවනේ පුතේ. ලියමු. S L විවෘත කර ඔෆ් කරලා SL විවෘත කර SM සංවෘත කර ඇති විට SM සංවෘත කර ඇති විට පරිපතය සලකා දැන් E සමානයි I වතාවක් වරහන් අස්සේ කැපිටල් R ධන සිම්බල් R. ඊසන I වතාවක් වරහනක් අස්සේ කැපිටල් R ධන සිම්බල් R. E වෙනුවට දානවා 12 කියලා. සමාන කැලිනවා මේ I ගුණ කරනවා බාහිර ප්‍රතිරෝධය 0.19 ධන අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.5. 12 සමානයි I වතාවක් 19යි 5 එකතු කරාම 24යි 24 බෙදීම 100 කියලා ලියනවා. 12 24 කැමොන් 2යි 100 මේ දෙකෙන් බෙදුනම ඇම්පියර් 50ක් කියලා එනවා. හරි එන ලියන එමෙලස රතේ පණ ගැන්විය හැකි. රතේ පණ ගැන්විය හැකි. යංග ඊළඟ කොටසට පරණ මේ ගානෙන් දැන් ඉවරයි ඈ මේක අමතක කරලා අහන්න ඒක. පරණ මෝටර් රථ බැටරියක් සල්පනීකරණය විය හැකියි. කියන්නේ සල්ෆේට් හැදෙනවා කියන එක කියන්නේ රසායනික ව්‍යුහය වෙනස් වෙනවා එතකොට. මේ සිදු වුණාම බැටරියේ තහඩුවේ රසායනික ව්‍යුහය වෙනස් වේ. මේ හේතුවෙන් බැටරියේ විද්‍යුත් ගාම බලය වෙනසක් සිදු නොවි අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වේ. සල්පනීකරණය වුණාම කෝෂයේ සිමලාර් කියන එක වැඩි වෙනවලු. මෝටර රථයේ පණ ගැනීම කෙරෙහි මේ බලපාන්නේ කෙසේද? කොල්ලා මොකද වෙන්නේ කොල්ලා? කල් යනකොට සල්පනීකරණය වෙනකොට ප්‍රතිරෝධය එන්න වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි වුණාම මොකද පුතේ වෙන්නේ? ප්‍රතිරෝධය අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි වෙනකොට මොකද වෙන්නේ පුතේ? ඒකෙන් ගන්න පුළුවන් ධාරාව එන්න අඩු වෙනවා. නේද පුතේ? ඒතර ඒක අර පණ ගන්නන්ට අවශ්‍ය කරන ධාරාවට වඩා අඩු තත්ත්වයට ආවොත් අපිට මේක පණ ගන්නවන්න බැරි වෙලා යනවා. තේරුණා? ලාම්පුව ඔෆ් කරලාවත් පණ ගන්නව ගන්න එතකොට බෑ. ලියමුදුව පුතා. සිමලාර් වැඩි වීමෙන් සිමලාර් වැඩි වීමෙන් කෝෂයෙන් ගත හැකි ධාරාව ඇම්පියර් 50ට වඩා අඩු වුවහොත්
රථය පණ ගැන්වීමට නොහැකි වේ. රථය පණ ගැන්වීමට නොහැකි වේ. ඊළඟ යන පුතේ B කොටසට යන්න. එනමුත් බැටරිය වෝල් 12 වොට් 6 බල්බයක් සම්පූර්ණ දීප්තිය වාගේ දල්වාලන්න භාවිතා කළ හැකියි. වෝල් 12 වොට් 6 බල්බයක් දල්වන්න පුළුවන්ලු. කොල්ලෝ මේ කාර් බැටරියක්. හරිද? කාර් බැටරියක් සල්පනීකරණය වුණාම වාහනේ ස්ටාර්ට් කරගන්න බැරි වෙනවා. වෙන්න පුළුවන්. ඒ මේ විදිහේ පොඩි බල්බ් එකක් දැල්ව ගන්න බැරි වෙන එකක් නැහැ. කියලා තේරුම් ගන්න. වෝල් 12 වොට් 6 බල්බ් එක. පුතේ මම මෙහෙම තේරුම් කරන්න. ඔය කියන බල්බෙට පීසන VI දාලා බලද්දී ක්ෂමතාව 6යි, වෝල්ට් ගාන 12යි, ධාරාව දන්නේ නැහැ. ධාරාව 6 බෙදීම 12 කියන්නේ භාගයයි නැත්තම් 0.5යි. මේ වාහනේ ස්ටාර්ට් කරන්න ඇම්පියර් 50ක් ඕන වුණාට කොල්ලෝ මේකට ඕන කරන්නේ 0.5යි. 50ක් දී ගන්න බැරි වෙයි. ඒ වුණාට ඉතින් දෙයියනේ කොච්චර සල්පනීකරණය වුණත් ඇම්පියර් 0.5ක් දී ගන්න බැරි වෙන තරම් අහේනියක් ඔය බැටරියට එන්නේ නැති වෙන්නේ කාර් බැටරියක් නේ. 50 දෙන්න බෑ. ඒකේ CM පංගුවක් 0.5ක් දී ගන්න පුළුවන්. රයිට් ලියා ගන්න. B බල්බයට P සමානයි VI කියලා ලියමුකෝ. P සන VI කියලා ලියනකොට P කියන එක කරලා 6 දාමු. 6 සමානයි 12 වරක් I. 6 සන 12 වරක් I. I ගත්ත මේන 6 බෙදීම 12න් 0.5යි. හරි ලියා ගන්න පුතේ. මේ කුඩා ධාරාවක් නිසා එය සපයා දීමට බැටරියට හැකියාව තිබෙනු ඇත.